හරි අන්තිම සතියේ අපි කතා කරා මේ කොහොමද කෝඩින් එක කරගෙන යන්නේ කියන එක රයිට් දුර පුතාලට මතක ඇති අපි කතා බහ කරා කොහොමද යූසර් ගෙන් දෙයක් ලබා ගන්නෙ ඒ කියන්නේ ඉන්පුට් එකක් අරගන්නේ කොහොමද ඊළඟට යූසර්ට මොන හරි මැසේජ් එකක් හරි නැත්නම් මොනිටර් එකේ මොකක් හරි මැසේජ් එකක් ලියවන එක කොහොමද කරන්නේ රයිට් කියන එකයි රයිට් ln එකයි පාවිච්චි කරලා ඊළඟට read එකයි read ln එකයි පාවිච්චි කරලා අපි අඳුනගත්තා කොහොමද අපේ ප්‍රෝග්‍රෑම් එකට යූසර් දෙන values නැත්නම් යූසර් දෙන අගයන් කොහොමද අල්ලගන්නේ කියන එක right එතකොට ගිය සැරේ අපි මේ total එක ගන්න එක ගැන කතා කරා අපිට average එක ගන්න එක ගැන මට කරන්න වෙලා මදි වෙලා තිබුණා right අපි ඒකටක් ගාලා කරලා ඊළඟට තියෙන කොටසට යමු. right. ඒ වගේම තමයි දුර පුතාලගේ පොත්වල දැන් අපි Pascal code එක ලියන්න පටන් ගත්ත කීපයකම මම හිතන්නේ flow chart වලට අදාළව අපි ලියන්න පටන් ගත්තේ නෑ. එහෙම නේද පුතේ? මම ඔයගලන්ට අපි ඇඳපු flow chart වල එකක්වත් අපි තාම Pascal code කරන්න පටන් ගත්තේ නෑ නේද? මට පොඩ්ඩක් confirm කරන්න එක. ස්ක්‍රීන් එක ෂෙයා කරනවා right හොඳයි අද අපි ඒකට අදාළ Pascal codings ටික ටටක් ගාලා ලියන්න පටන් ගන්නවා right ඒක නිසා හැමෝම ලෑස්ති වෙන්න ඒකට ඔයගලන්ගේ flow chart එක ගාව ඉඩ තියෙනවා නම් එතන ලිව්වට කමක් නැහැ එහෙම නැත්නම් වෙන තැනක නම් ඔයගොල්ලෝ ලියන්නේ දුලු පුතාලා අර රෙෆරන්ස් එක තියාගන්න ඕනේ මේ flow chart එකට අදාළව තියෙන එක තමයි මේ ලියන්නේ කියන රෙෆරන්ස් එක තියාගන්න ඕනේ right හරි right හරි මේ තියෙන අපි ගිය සතියේ අනේ මේක නෙවෙයි ගිය සතියේ කරේ අපි හිතන්නේ මගේ අතින් ඒක සේව් කරන්න බැරි වෙලා ගිහලා තියෙනවා රයිට් කමක් නැහැ අපි ඒක මැනුවලි විසඳගමු කොහොමද කියන එක right දැන් දුර පුතාලා පොඩ්ඩක් යන්න අපි කරපු පළවෙනි flow chart එකට right example 1 කියන එකට දැන් යන්න එපා example 1 කියන එකේ තියෙන්නේ name එකයි age එකයි display කරන දේවල් දෙක හැබැයි අපිට ඒකත් කරන්න පුළුවන් අපි පළවෙනි example එකට අදාළවම ඕනනම් Pascal code එක ලියන එක කතා බහ කරමු ගැටලුවක් නැහැ කරගන්න පුළුවන් ඔයගලන්ට right දැන් බලන්න පළවෙනි example එකේ මොකද තියෙන්නේ කියලා පළවෙනි example එකේ අපි කතා කරේ මෙතන තියෙනවා flow chart එකයි pseudo code එකයි දෙකම පරිශීලකයාගෙන් ආදානයක් ලෙස නම සහ වයස ලබාගෙන එය තිරය මත ප්‍රදර්ශනය කිරීම සඳහා ගැලීම් සටහනක් නිර්මාණය කරන්න right හරි එතකොට 9යි වයසයි අපි ඇතුළත් කරනවා 9යි වයසයි නැවත පෙන්නනවා right එතකොට ඕක අපිට Pascal වලින් ප්‍රෝග්‍රෑම් කරන්න කිව්වොත් හරිම ලේසි නේද හරිම ලේසි අපිට තියෙන්නේ සාමාන්‍ය විදිහටම read ln write ln කරලා userට පණිවිඩයක් දෙනවා ඊට පස්සේ අපි user ගෙන්
ඒ අදාළ දේවල් ටික යුසර් ගෙන් ලබාගත් දේවල් ටික අපි පෙන්නනවා. හරි මම මේ program 2 කියන එක නැත්නම් test program එකක් save කරගන්නම් තත්පරයක් ඉන්න. right දැන් මම මේ program එකට නමක් දෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිට program එකට නමක් දෙන්න ඕනේ. ඒක අපි කැමති නමක් දෙන්න පුළුවන් program කියන keyword එකට පස්සේ. right ඊළඟට input outputs තියෙන්න ඕනේ. දැන් මගේ right හේසර මම උත්තර දෙන්නම් ඔකට. right variables විදිහට අපි මේ කියන program එකේ variable කීයක් අරගන්න ඕනේද? right අපි flow chart එක පැත්ත බැලුවොත් flow chart එකේ අපිට නම ඇතුළත් කරගන්න ඕනේ වයස ඇතුළත් කරගන්න ඕනේ. ඒ කියන්නේ නම දාලා තියාගන්න තැනක් ඕනේ වයස දාලා තියාගන්න තැනක් ඕනේ. එහෙනම් අපිට variable දෙකක් අවශ්‍ය වෙනවා. ඒ variable දෙක නම කියන්නේ වචන නැත්නම් අකුරු වයස කියන්නේ ඉලක්කම්. එතකොට ඒක නිසා අපිට නම කියන කෙනාට අදාළ variable එක string variable එකක් කරගන්න ඕනේ නේද? අපි data types කතා කරා strings තමයි තියෙන්නේ. නේද? අකුරු සහ ඉලක්කම් කවලමේ පාවිච්චි කරනවා නම් string එකක් double quotes දාලා පාවිච්චි කරන්න ඕනේ. එතකොට නම string type එකක් වෙන්න ඕනේ. වයස number type එකක්. ඒ කියන්නේ අපිට integer අරගන්න පුළුවන්. right මම ඒක නිසා var කියන තැන age කියන කෙනා integer විදිහට මම තව කෙනෙක් අලුතෙන් ගන්නවා. දැන් name කියන එක ගන්න බෑ. ඇයි name කියන එක ගන්න බැරි? name කියන්නේ reserve word එකක්. ඒක නිසා මම මෙතනට අරගන්නවා මොකක් හරි නමක් නේද? user name හරි uname හරි මේ විදිහට. uname කියන variable එක මම කියනවා string type එකෙන් තමයි තියෙන්න ඕනේ කියලා. right හරි. ඊට පස්සේ මේකේ නාව start කරන්න ඕනේ begin and end එක අතරට අපි එන්න ඕනේ retell end. ඔබදේ sir ඔබදේ කියන්නේ sir අර string කියන එක මේ එක close කරේ නෑ නේද sir මේ එක දාන්න. ඔව් semicolon එක දාන්න ඕනේ නේද? semicolon එක දාන්න. right. හරි. ඊට පස්සේ begin and end එක අතර මැද්දේ අපිට ඕන වෙනවා right ln එකක්. right ln එක අතර මැද්දේ අපිට උවමනා වෙනවා පණිවිඩයක් දෙන්න. මොකද්ද පණිවිඩය? enter your name. right. එතකොට යා නම ඇතුළත් කරයි නම ඇතුළත් කරාම අපි එයාව read කරගන්න ඕනේ. මොකටද? uname කියන variable එකට. මේව simple කරන්නම් ඒක lazy. ඒ uname කියන variable එකට කියව ගන්න. ඊට පස්සේ මට අවශ්‍යයි age එක ඉල්ල ගන්න නේද? එහෙනම් තව right ln එකක්. ඒක ඇතුලේ මම කියනවා enter your age. right එහෙම කියලා මම මෙයාව read කරගන්නවා. age කියන variable එකට. right දැන් ඔන්න මම කියවගෙන ඉවරයි. ඉල්ලුවා කියවගත්ත. කියවගත්ත කියනවා ස්ටෝර් කරගන්නවා කියන එකට. right ඊට පස්සේ මට උවමනා වෙන්නේ මේ දෙන්නව නැවත ඩිස්ප්ලේ කරන්න. නේද? ඒතර ඩිස්ප්ලේ කරනකොට මට right ln එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම right ln එකකින් කියනවා name මට name කියන කෙනාගේ ඉස්සරහට තිත් දෙකක් දාලා තමයි පෙන්වන්න අවශ්‍ය. right name කියන කෙනාට පස්සේ මම කමා එකක් දාලා දෙනවා
uname apelium මම අරගන්නවා age කියන කෙනත් එයාට කමා එකක් දාලා මම කියනවා age පෙන්නන්න කියලා. හරි. බලමු මේක වැඩ කරනවා කියලා. run කරා. enter your name මේකේ තියෙන size එක මම ලොකු කරන්නම් තමයි. enter your name මම දෙනවා සමන් enter කරාම enter your age මම කියනවා 12 එක පාටම නැති වෙලා ගියා නේද අපිට එක රීඩෙල් එන්න එකක් මදි ඒකට තව රීඩෙල් එන්න එකක් අවශ්‍ය වෙනවා right ඒක මේ පැස්කල් වල අපිට හම්බෙන පොඩි දුර්වලතාවයක් එතකොට සර් අනිත් රීඩෙල් එන්න එක හිස් තියෙන එක ඔව් ඒ එක රීඩෙල් එන්න එකකින් එයා මේ මොහොතේ ස්ක්‍රීන් එක හෝල් කරලා තියාගන්න නෑ පුතේ. ඒ නිසා අපිට තව රීඩෙල් එන්න එකක් රික්වෙස්ට් කරන්න වෙනවා. ඒක මේ පැස්කල් වල තියෙන පොඩි දෝෂයක්ම නෙවෙයි අර. එයාගේ ක්‍රමවේදයක්. right නමුත් විභාගයට ඕගොල්ලෝ ලියනකොට ඔය රීඩෙල් එන්න එකක් එහෙම යටට දාන්න අවශ්‍ය නෑ. right සාමාන්‍ය විදිහට කෝඩ් එක ලියන්නයි තියෙන්නේ. right ඒකට එක එක version වල පොඩි පොඩි ඔන්නෝම වෙනස්කම් තියෙනවා. ඒක ගැන ලොකුවට කලබල වෙන්න එපා. ඕක මේ ෆ්‍රී පැස්කල් එකෙන් කරනවා නම් මේවා කරන්න ඕනේ නැහැ නේද සර්? කරන්න ඕනේ නැහැ නේද? කරන්න ඕනේ නැහැ. හරි ප්‍රශ්න තියෙන්නේ පොඩ්ඩක් ඒක හරි කලබලයි එච්චරයි තියෙන්නේ. ගැටලුව තියෙන්නේ. හරි පේනවද මේ name සමන් කියලා ඇවිල්ලා තියෙනවා n අකුර ගාවම ඇලවිලා age කියන එක තියෙනවා. ඇයි මගේ එහෙම තියෙන හේතුව? සර් ඒකට සර් කමාන්ඩ් එකක් දෙන්න ඕනේ සර් නේ ඒක වෙනම කැඩෙන්නේ. ඔව් වෙනම කැඩෙන්න ඕන නම් කමාන්ඩ් එකක් දෙන්නත් පුළුවන් නැත්නම් අපිට පොඩි ට්‍රික් එකක් කරත හැකි මේ age කියන වචනේ පටන් ගන්න තැනට හිස්තැනක් තියලා පටන් ගන්නවා. එතකොට නම හිස්තැනක් එක්ක age එක කියන එක පේනවා. අපි මේක රන් කරාම දැන් සමන් 12 කියලා දුන්නම name සමන් age 12 කියලා තියෙනවා. අපිට මේ දෙක පේලි දෙකකට ගන්න අවශ්‍ය නම් right ln දෙකක් දෙන්න තියෙන්නේ නේද? right ln දෙකේම මේක දෙන්න පුළුවන්. එතකොට ඔයා right ln දෙකක් ලිව්වත් හරි නැත්නම් මේ එකේම මේ විදිහට ඩිස්ප්ලේ කරත් ගැටලුවක් නැහැ. හරි. තේරුණාද මේ කරපු දේ? ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව් හරි. එහෙනම් ටක් ගාලා මේක ලියා ගන්න පොතට ලියාගෙන ඊළඟ එක්සැම්පල් එක ඊළඟ පළවෙනි ක්වෙස්චන් එක ඔයගොල්ලෝ try කරන්න ඕනේ. මොකක්ද පළවෙනි ක්වෙස්චන් එකේ තිබ්බේ? මේ තියෙන පළවෙනි ක්වෙස්චන් එක. පරිශීලකයාගෙන් ධන සංඛ්‍යා දෙකක් ලබාගෙන ඒවායේ එකතුව ප්‍රතිදානය කරන්න ගැලීම් සටහනක් අඳින්න කියලා තියෙනවා. හරි. ඉක්මනට ඒක ලියන්න ඕනේ. මම දැන් විනාඩි 5:19 වෙලාව 5:25ට මම කෝඩ් එක ලියන්න පටන් ගන්නවා. right හරි මේ ගැන ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න සර් අපි ලියපු පළවෙනි එකට නේ දැන් ආයෙ ලියන්න ඕනේ අපි. ඔව් මේ example 1 කියලා අපි ලියලා තියෙනවානේ. ඒකට මේ program එක ඊළඟට question 1 කියලා තියෙන එකට ඒ කියන්නේ අර ධන සංඛ්‍යා දෙකක් එකතු කරලා එකතුව පෙන්වන්න තියෙන එකට. ඒකට තමයි ඔයගොල්ලෝ Pascal program එකක් ලියන්නේ.
ඉවරද ළමයි? හේසර මම කියන්නම් විස්තර ක්ලාස් එකේ ඉවරනවා විස්තර කියන්නම්. right අපි කෝඩ් කරමු. හරි ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඕගලන්ගෙන් අහලා තියෙන්නේ නේද? ධන සංඛ්‍යා දෙකක් අරගෙන
ඒ දෙකේ එකතුව ප්‍රතිදානය කරන්න කියලා. right හරි එතකොට අපි numbers දෙකක් අරගන්න විදිය ගැන කියන්න ඕනේ. ඊට පස්සේ එකතු කරන්න කියලා කියන්න ඕනේ. එකතුව ප්‍රතිදානය කරන්න කියලා කියනවා. එතකොට numbers දෙක ගන්නවා කියලා කියන්නේ inputs දෙකක්. එකතු කරන්න කියනවා කියන්නේ process එකක්. එකතුව ප්‍රතිදානය කරන්න කියනවා කියන්නේ output එකක්. right කොහොමද අපි මේක කරන්නේ? මම මේ ප්‍රෝග්‍රෑම් එකම පාවිච්චි කරනවා. මට numbers දෙකක් අවශ්‍යයි. ඒක නිසා මම n1, n2 කියලා integers දෙකක් අරගන්නවා. සහ ඊළඟට මම total එක පෙන්වන්න ඕනේ. ඒක නිසා මම tot කියන integer එකකුත් ගන්නවා. මට මේ යාව මේකට වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ begin එක ඇතුලේ අපිට පුළුවන් right ln එකක් ලියන්න. enter your name නෙවෙයි අපි එන්න ඕනේ enter number 1. right ඊට පස්සේ එයාව n1 ට කියව ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා enter number 2. එයාව අපි n2 ට කියව ගන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට උවමනා වෙනවා මේ n1 and n2 කියන දෙන්න එකතු කරන්න නේද? මට ඒක ලියන්න පුළුවන් tot කියන කෙනාට assign කරන්න. ඔන්නෝක වැදගත් නේද? colon equal වෙන්න ඕනේ. assign කරන්න n1 කියන කෙනා එකතු කරලා n2 කියන කෙනාට. ඔන්න මගේ total එක. හරි. ඊළඟට මම කියනවා right ln එකක් දාලා total is කියලා අපි අර එදා කරපු ප්‍රෝග්‍රෑම් එක වගේ total එක tot කියන එක පෙන්වන්න කියලා කියනවා. ඒතර මගේ tot තමයි tot කියන variable එකට තමයි n1 උයි n2 උයි එකතු කරලා assign කරේ. හරි. මම දැන් run කරාම මගේ පළවෙනි නම්බර එක ඉල්ලනවා මම දෙනවා 10යි. දෙවෙනි නම්බර එක ඉල්ලනවා මම දෙනවා 20යි. තුන්වෙනි නම්බර එකේදී මට දෙනවා total is 30 කියලා. right ඒ කියන්නේ මගේ උවමනාව සිද්ධ වෙලා තියෙනවා. හරි. right මම විනාඩියක් දෙන්නම් වැරදිච්ච අයට හරි වැරදි තියෙනවා නම් හදාගන්න. එතකන් අනිත් අය Q2 එක try කරන්න ඕනේ. Q2 එකේ කියලා තියෙන්නේ ඉලක්කම් 3ක් අරගෙන එකතුව සහ ප්‍රතිදානය ලබා ගන්න කියලා. right හරි මම ප්‍රෝග්‍රෑම් එක පේන්න තියෙනවා පොඩි වෙලාවක්. හරි වැරදි තියෙන අය හදාගන්න. right හරි නම් හරි දාගන්න. රතු පෑනක් අරගෙන ඊළඟ ප්‍රෝග්‍රෑම් එක මං ඔව් 5:38 වෙනකොට ලියන්න පටන් ගන්නවා.
right. හරිද තාම ලියන අය ඉන්නවද? හරි. දැන් ඔයගලන්ට තියෙන්නේ නම්බර්ස් තුනක් අරගෙන ටෝටල් එකයි ඇවරේජ් එකයි ගන්න. දැන් එතකොට අපි අර කලින් කරපු ගිය සතියේ කරපු එක වගේම තමයි. හැබැයි නම්බර්ස් තුනක් අරගන්න තියෙනවා. ඒ නිසා මම n3 කියලා variable එකකුත් ගන්නවා. එතකොට මට අවශ්‍යයි write ln එකකුයි read එකකුයි තව මේ program එකට එයාව n3 කියලා අපි read කරගන්නවා. enter number 3. එතකොට අපි dot එක ගන්නකොට අපි කියනවා එයාට n3 එකතු කරන්න කියලා. ඊට පස්සේ average එක හොයා ගන්න ඕනේ. average එක හොයා ගන්න මට පුළුවන් avg කියන කෙනා පාවිච්චි කරන්න. එතනදී මම කියනවා dot කියන කෙනාව බෙදන්න 3. හැබැයි උතනදී පොඩි අඩුපාඩුවක් වෙනවා. මම මේ avg කියන කෙනාව මේ variable ගොඩේ හඳුන්වලා දීලා නැහැ නේද? එතකොට එයාව හඳුන්වලා දෙන්න ඕනේ. එයාව integer විදියට අපිට හඳුන්වලා දෙන්න බෑ පුතේ. ඔන්න ඔය point එක හොඳට මතක තියාගන්න. මොකද average එකක් කියලා කියන්නේ ඒ කියන්නේ average එකට අපි කියන්නේ total එක 3ෙන් බෙදලා ගන්න කියලානේ. එතකොට බෙදීමක් කියලා කියන්නේ දශමයාගයක් හැදෙන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා අපි avg වලට දෙන data type එක තමයි real කියන data type. right? તો real data type එක දීලා මේ විදිහට run කරාම අපිට මේකේ උත්තරේ එන්න ඕනේ. අපි බලමු කොහොමද කියලා. ඔන්න number 1 ඉල්ලනවා මම දෙනවා 10යි. number 2 එක ඉල්ලනවා 20යි. number 3 එක ඉල්ලනවා 30යි. දැන් 10යි 20යි 30යි එකතුව කීයක් වෙන්න ඕනද? 10යි 20යි 30යි 30යි 60යි. එතකොට එකතුව 60ක් වෙන්න ඕනේ. average එක කීයක් වෙන්න ඕනද? 60 බෙදීම 3. average එක හොයන්නේ එහෙමනේ අපි. ඉලක්කම් 3ක් තියෙන නිසා dot එක 3ෙන් බෙදනවා. එතකොට average එක 20.0ක් වෙන්න ඕන. right? අපි බලමු මේක run කරලා. average එක 60යි. මම sorry total එක 60යි මම average එක ගන්න එක ලියලා නැහැ. ඒක නිසා average එක පෙන්වන්නේ නැහැ. නිසා මම මෙතන කියනවා average එකක් පෙන්වන්න කියලා. average is කියලා. avg. right? දැන් run කරොත් 10 enter කරනවා දෙවෙනියට 20 තුන්වෙනියට 30 පේනවද දැන් average එක දෙනකොට පේනවද මේ දිග අගයක් දෙනවා ඒගොල්ලෝ ඒක scientific notation එකට ලියලා තියෙනවා right ඒ නිසා මතක තියාගන්න අපි බෙදීමක් භාවිතා කරොත් අපිට නිතරම එන්නේ දශමය අගයක් කියන එක right ඒකට දශම නැති වුණත් 2.0 කියන තැන ඉඳලා ඉස්සරහට තමයි ඒගොල්ලෝ අරගෙන යන්නේ right හරි මේ ප්‍රෝග්‍රෑම් එකේ අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න ඊළඟට අපි if එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු right හරි මම උඩ තියෙන ටික කොහොම තියෙන්නේ අරලා ටිකකින් පහළට කරනවා මෙයාව අපිට zooming point එක අඩු කරන්න පුළුවන් ද අපි ඉන්නේ කීයද 200ද 150 දැම්මොත් right මම හිතනවා මේක බලා ගන්න පුළුවන් ඇති කියලා දූල පුතාලට බලන්නකෝ අඩුපාඩු තියෙන ඒවා හදාගන්න
හැමෝම තමන්ගේ සර් අපි ප්‍රෝග්‍රෑම් පොතේ ඔව් පුතේ අපි පොතේ ලියද්දි සර් රීඩ් ln එකක් දැම්මන් ඇතිද? ඔව් ඇති නැත්තම් නොදැම්මත් ගැටලුවක් නැහැ පුතේ මොකද readln කියන එක මේ ප්‍රෝග්‍රෑම් ස්පෙસિෆික් නේ අපි දාන්නේ මේ charm pascal වල ස්ක්‍රීන් එක හෝල්ඩ් කරලා තියාගෙන තමයි readln එක දාන්නේ. ඒත් මේ පහළ තියෙන readln දෙක නොදැම්ම කියලා කිසිම වැරද්දක් නැහැ. ඕගලන්ට මම මේක කතා කරනකොට කියන්න බැරි වෙච්ච පොයින්ට් එකක් තියෙනවා පොඩ්ඩක් මම දැන් කියන්නම්. කමෙන්ට් එකක් දාන විදිය ගැන මට කතා කරන්න ඕනේ. ඇහෙන්නේ පුතේ. පුතේ ඔයා කියන එක පැහැදිලිමදි. මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ ඇවරේජ් හොයන එක සර්. ඇවරේජ් එකත් හොයනවා ටෝටල් එකත් හොයනවනේ. මෙතනින් ටෝටල් එක හම්බෙනවා. මේ තුන් දෙනා එකතු වෙලා ඊට පස්සේ ඇවරේජ් එක හම්බෙනවා. එතකොට සර් ඔය රයිට් ln එකෙන් වෙන්නේ මේ අපිට අවුට්පුට් පෙන්වන එකද වෙන්නේ? ඔව් මොනිටර් එකේ මොනවා හරි දෙයක් ඔයාට බලා ගන්න අවශ්‍ය නම් මොනිටර් එකට යමක් පෙන්න ගන්න අවශ්‍ය නම් ඔයාට රයිට් ln එකක් පාවිච්චි කරන්න වෙනවා. රීඩ් එකෙන් වෙන්නේ මොකක්ද සර්? රීඩ් එකෙන් කරන්නේ අපි දෙන අගයක් ඒ රීඩ් ln එක ඇතුලේ තියෙන වේරියබල් එකට කියව ගන්න එක. රීඩ් කරගන්න එක. ඒ කියන්නේ assign කරගන්න. right memory එක අපි variable එකක් හැදුවම memory එකේ එයාට අදාළ අවකාශයක් හැදෙනවනේ හිස් තැනක් හැදෙනවා. එතනට අගයක් පුරවන්න ඕනේ නැත්නම් අගයක් දෙන්න ඕනේ. එතකොට අපි මේ read එක කරාම වෙන්නේ මේ read එක ඇතුළේ කියලා තියෙන variable එක n1 කියන variable එකට අරගන්නවා user මොකක් හරි අගයක් දීලා තියෙනවා නම්. දැන් user මේ enter number 1 කියන එක දැක්කම අපි number එකක් දෙනවනේ. 10 හරි 20 හරි කීය හරි දුන්නම දෙවෙනි පේලියෙන් කියන්නේ අන්නේ user දීපු අගය n1 ට කියව ගන්න. තේරුණා? හරි සර්. හරි. එතකොට සර් අර ටෝටල් ඇවරේජ් හොයන එකට ඒව මුකුත් එහෙම ඕනේ නිකම්ම දාන්න තියෙන්නේ. ඒ කියන්නේ මොනවද උමනා නැති ඒ කියලා. කියන්නේ සර් අර ප්‍රොසෙස් එක උතන තියෙන අර එකතු කරන්න බෙදන එක එහෙම එතන මුකුත් නැහැ. ඔව් ඒ එකතු කරන්න process එකකදී පුතේ අපි මොනිටර් එක මත මුකුත් පෙන්වන්නේ නැහැනේ. ඒක නිසා right ln එකක් අවශ්‍ය නැහැ. ඒ වගේම process එකකදී අපි කියන්නේ නැහැ මේ user දීපු දෙයක් assign කරගන්න කියලා නේද? දැන් user සර් දීපු එතකොට සර් අතන මේ උඩ සර් අර var කියන n1 n2 n3 ටෝටල් කියලා තියලා ඉන්ටිජර් දිනවා. ඒතර යටයයි avg යටට දැම්මේ. ඒ කියන්නේ මේ මෙතන n1 n2 n3 කියන කට්ටිය මෙතන පාවිච්චි කරේයි කියලා දහන්නේ. නෑ සර් අර උඩ avg යටට දාලා real කියලා දාලා තියන්නේ. මෙතන මෙතන පුතේ අපි කරන්නේ අපේ තියෙන variables ටික අඳුන්වලා දීමක්. ඒ කියන්නේ Pascal ට අඳුන්වලා දෙන්න ඕනේ අපි කාත් එක්කද මොන variable එක්කද වැඩ කරන්න කියන එක. එතකොට අපි මෙතනදී කියනවා මෙහෙම අපි මෙන්න මෙහෙම හතර දෙනෙක් පාවිච්චි කරනවා. එයාගේ type එක integer පූර්ණ සංඛ්‍යාව. ඊට පස්සේ avg කියලා එක්කෙනෙක් එක්ක වැඩ කරනවා. එයාගේ type එක real දශමයේ සංඛ්‍යාව පෙන්වන්න පුළුවන් තැනක්. right එයාව අඳුන්වලා දෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න බෑ පුතේ. හරි සර්. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා මොනවා හරි එනවා නම් ඉන්ටිජර් එකකින් දැන් දාන්නේ. integer කියන තැන දාන්නේ. අපි අර data type කියලා කතා කරානේ. මේ අපේ පොතේ තියෙනවා data types කියලා අපි කතා කරේ මෙතන උඩ. ඊට පස්සේ බෙදීම වගේ ඒව මොනවා හරි දැම්මොත් ඊතර දාන්නේ රේල් කන්ටෙන්ට්. මට තේරුණේ නැහැ. බෙදීම දැම්මොත් බෙදීම රේල් කියලා දැනන යට ඇවරේජ් කන්ටෙන්ට් දාන්නේ. නෑ. අපි මේ බෙදීම මෙතන කියන්නේ අපි බෙදීම කියන ඔපරේටර් එක පාවිච්චි කරාම අපිට එන්නේ දශම අගයන්නේ. එතකොට දශම අගයන් අල්ලගන්න පුළුවන් වෙන්නේ ඒ දශම ජාතිය අල්ලගන්න පුළුවන් data type එකකට. කියන්නේ දශම කියන එකේ තියෙන පූර්ණ සංඛ්‍යා data type එක තමයි integer කියන්නේ. දශම සහිත සංඛ්‍යාවල data type එක තමයි real කියන්නේ. එතකොට ඒ ජාතියේ කෙනෙක් කියන්නේ මේ average කියන variable එක දශම සංඛ්‍යා අල්ලගන්න පුළුවන් කෙනෙක් කියන එක තමයි මෙතනදී අපි කියන්නේ. මෙතනදී එහෙම කියන්නේ නැතුව අපිට කියන්න බෑ මේ බෙදීමේ එන පිළිතුර මෙයාට ලබා දෙන්න කියලා. ඒක අපි පැස්කල්ට කලින් කියලා තියෙනවනේ මේ AVG කියන්නේ දශම සංඛ්‍යා අල්ලන්න පුළුවන් එක්කෙනෙක් කියලා. තේරුණා? ඔව් සර් හරි. right
මිහිරාන් අපිට ඩෙසිමල් පොයින්ට් දෙකක් විතරක් තියාගෙන ලියා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් සර්ච් කරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ මගේ ඔළුවේ දැන් හරියටම ක්‍රමේ මෙහෙමයි කියන තැන නැහැ. මම පොඩ්ඩක් ඒක හොයලා බලලා කියන්නම්. එතන පොඩි අපිට රවුන්ඩ් කිරීමක් කරන්න වෙනවා. වැටීම කියලා අපි කියන්නේ. එහෙම එකක් කරන්න වෙනවා. මම චුට්ටක් හොයලා බලලා කියන්නම් ඒක. right? හරි. අපි එහෙනම් ලියාගෙන ඉවරද? ඊළඟ උදාහරණයට යමුද? ඊළඟ එකේ තියෙන if එක ගැන කතා කරන්න. ඉක්මන් කරමු. හරි. අපි ඉස්සරහට යන්න පුළුවන්ද? right. අපි ඊළඟ එකට යමු. හරි. ඔයගලන්ගේ flow chart වල ඊළඟට තියෙන්නේ if condition එක ගැන කතා කරලා. right? එතකොට if condition එකේදී ඕගලන්ට කතා බහ කරලා තියෙනවා කොහොමද if එක handle කරගන්නේ කියන එක සහ අපි pseudo code ලියනකොට කතා කරා if එක ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කියලා නේද? if එක විතරක් ඉන්න කෙනෙක්, if and else එක, if and else if කියලා කෙනෙක්, ඊළඟට if එකක් ඇතුලේ තව if කෙනෙක්, ඒ වගේ ලියන්න පුළුවන් කියලා. ඒතර ඔය ටික අපි Pascal වල කොහොමද ලියන්නේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. right? එතකොට මුලින්ම අපි පාවිච්චි කරලා තියෙන flow chart එක තමයි මේ පරිශීලකයාගෙන් සංඛ්‍යාවක් ලබාගෙන ඒක බිඳුවට වඩා විශාල නම් ධන සංඛ්‍යාවක් කියලා ප්‍රතිදානය කරන ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කියලා කියලා තියෙනවා. right? එතකොට ඔතන ලියනකොට අපි අපේ pseudo code එක ලිව්වා begin එකෙන් obtain number if number larger than 0 then display positive number end if. ඔය විදිහට. අපි මේක Pascal වලදී ලියාගන්නේ කොහොමද? හරි. ඔයගොල්ලෝ යන්නකො චුට්ටක් ඔයගලන්ගේ අච්චු පොත පැත්තට. right? දැන් අච්චු පොතේ තියෙනවා මේ වර්ණ පාලන ව්‍යුහ සම්බන්ධ වන ක්‍රමලේඛ නිර්මාණය. right? එතකොට සරල if ප්‍රකාශයක් පේනවද? එතකොට මේ if එක ලියනකොට මෙතන පෙන්නලා තියෙනවා flow chart එකයි pseudo code එකයි අපි මේ දෙක ගැන දන්නවා already. කොහොමද මෙයාව Pascal එකකට අරගන්නේ? මෙන්න තියෙනවා Pascal වල ලියලා තියෙන විදිහ. අපි pseudo code වල පාවිච්චි කරානේ if n විශාලයි බිඳුව then කියලා එකක්. මේ බාන Pascal වල ඒක ඒ විදිහටම පාවිච්චි වෙලා තියෙනවා. if n විශාලයි බිඳුව then. අපි pseudo code වල end if කියලා එකක් පාවිච්චි කරා. හැබැයි එහෙම එකක් end if කියලා එකක්
අපිට පැස්කල් වල පාවිච්චි වෙන්නේ නැහැ. right? එතකොට දුල පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ if එකේ අපි සූඩෝ කෝඩ් ලියනකොට ලියපු විදිහමයි if කොන්දේසිය තියෙනවා ඊට පස්සේ then කියන කීවර්ඩ් එක if එකට අදාළව කරන්න තියෙන්නේ එක වැඩයි නම් මේ විදිහට අපිට මෙයාව if එක යටතේම සඳහන් කරන්න පුළුවන්. හැබැයි අපිට if එක යටතේ මේ වගේ ලයින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න වුණොත් දැන් මෙතන එක right ln එකයි තියෙන්නේ. if එක යටතේ right ln දෙකක් තිබුණොත් මතක තියාගන්න if-ට අදාළව if කියන ස්ට්‍රක්චර් එකට අදාළව අපිට තව පොඩි begin and end කියලා දෙන්නේ පාවිච්චි කරන්න වෙනවා. right? මම ඒක දුරපතාලට කරලා පෙන්නන්නම් අදාළ වෙලාව ආවම. දැනට අපි මේ කියන තැනින් දේවල් ටික කරමු. ඔය වෙලාවෙන් මම ඔයගලන්ගේ concentration ගන්නවා මෙන්න මෙතනට. ඒ කියන්නේ කොන්දේසිය සත්‍ය සහ අසත්‍ය යන දෙකේම ප්‍රකාශන තියෙනකොට බලන්න ලියලා තියෙන විදිහ. if n1 විශාලයි n2 then අර අපි සූඩෝ කෝඩ් ලිව්වා වගේමයි ඊළඟට ඒකට අදාළව තියෙන ස්ටේට්මන්ට් එක ලියලා තියෙනවා. එක ස්ටේට්මන්ට් එකයි තියෙන්නේ. ඊට පස්සේ else ඒකට අදාළව තියෙන ස්ටේට්මන්ට් එක ලියලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන මේ right ln එක ඉන්නේ if කියන ස්ට්‍රක්චර් එකට එළියෙන්. එතකොට මේ if කියන එක නට අයිති කවුද? මෙතන ඉඳලා මෙතනට. ඔබද? සර් මේ මම අර ප්‍රෝග්‍රෑම් එක ටාම් පැස්කල් එකේ ලියලා බැලුවා. ඒක මේ වැරද්දක් තියෙනවා කියලා බලන්න සර් ක්ලාස් ඉවරලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද? හරියට පුතේ. මමට එවන්නකො හිමි මම බලන්න. right. එතකොට if එක ලියනකොට මතක තියාගන්න ඕනේ if n1 විශාලයි n2 then කියලා එයාට අදාළ කොටස ඊට පස්සේ else එක සහ එයාට අදාළ කොටස. මෙතනදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න එක ලයින් එකක් විතරයි නම් තියෙන්නේ. එක දෙයක් විතරයි නම් කරගන්න තියෙන්නේ. අපිට ලියන්න තියෙන්නේ මෙහෙම. එක වැඩකට වඩා කරගන්න තියෙනවා නම් if එක ඇතුලේ හරි else එක ඇතුලේ හරි අපිට begin end කියලා තව දෙන්නේ කරගන්න වෙනවා. හරි අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. nested if කියන තැනට මම තව ටිකකින් එන්නම්. හරි අපේ එතකොට මම උදාහරණයේ විදිහට අරගෙන තියෙන්නේ ධන සංඛ්‍යාවක් ලබා ගන්න. ඒක ධන සංඛ්‍යාවක් නම් positive number කියලා display කරන්න. එතකොට ඒක ඍණ සංඛ්‍යාවක් හෝ බිඳුව හරි දුන්නම නම් අපිට මොකක් වෙනවද කියන්න මේ ෆ්ලෝ chart එකේදී කතා කරලා නැහැ. එතකොට නිකම්ම ප්‍රෝග්‍රෑම් එකේ end වීමක් වෙන්නේ. හරි අපි බලමු කොහොමද කියලා. right. එතකොට මගේ මේ ප්‍රෝග්‍රෑම් එකට මම එක වේරියබල් එකයි මට උවමනා වෙන්නේ. මොකද මම එක නම්බර් එකක් අරගෙන එයාව කම්පෙයාර් කිරීමක් කරන්නේ. ඒක නිසා මම n1 විතරක් තියාගන්නවා. අනිත් කට්ටිය ආස් කරනවා. දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. right. හරි. ඔන්න මම මුලින්ම සංඛ්‍යාවක් ඉල්ලනවා. right. එහෙනම් මට අවශ්‍යයි right ln enter a number. right. enter a number. ඊට පස්සේ මට මෙයාව read කරගන්න ඕනේ. කාටද? අර n1 කියන variable එකට. මොකද මම දැන් user දෙන දේ compare කරන්නයි try කරන්නේ. right. compare කරගන්න try කරා. හරි. ඒතර compare කරගන්නකොට අපි යාව කියව ගන්න ඕනේ variable එකකට. ඊට පස්සේ අපිට පුළුවන් if කියන කෙනාව පාවිච්චි කරන්න. එතකොට if කියලා type කරනකොට charm pascal වල නම් ඔයාලට කෙලින්ම structure එක දෙනවා. මම ඒ structure එක පාවිච්චි කරන්නේ නැතුව මෙතන ලියන්නම් if n1 විශාලයි බිඳුව. right. ඔන්න මගේ comparison එක. then if යටතේ මට එන්න ඕන දේ තමයි මොනවාද? right ln එකක් එන්න ඕනේ. මොකක් කියලාද? this is a
positive number. දැන් අපි මේ programs වල දිගට දේවල් type කරාට මුලින් ඉඳලම දේවල් type කරාට විභාගෙදී ඕගලන්ට එන්නේ ගොඩක් වෙලාවට මේක හිස්තැන් පුරවන්න. ඉතින් මම කරන වැඩේ අවධානයෙන් බලන් ඉන්න. එතකොට අර ඕගලන්ට මේ වැඩේ කොහොමද කරගන්නේ කියන එක ඉවර කරගන්න පුළුවන්. right? හරි. ඊළඟට දැන් ඕගලන්ට පේනවා ඇති මම මෙතන read ln එක ගාව semicolon එක දාලා නැහැ. right. දැන් ඔන්න මගේ program එක ඉවරයි. මගේ මේ තියෙන program එකට අනුව මට කරන්න තියෙන්නේ number එකක් ඉල්ලගත්ත බින්දුවල විශාලද කියලා බැලුවා. එහෙමනම් positive number කියලා දුන්නා. බින්දුවට කුඩා එකක් දුන්නොත් output එකක් නැහැ. හරි අපි මේව run කරලා බලමු. enter a number 10. read ln එක නැහැනේ. මම 10 කියලා දුන්නම තව read ln එකක් ඕනේ වගේ නේද? this is a positive number කියලා වැටෙනවා. අපි මෙයාව run කරලා බිඳුව දුන්නොත් මම බිඳුව දෙන්නේ. මුකුත් වැටෙන්නේ නැහැ. තව සැරයක් enter කරාම program එක නිකම්ම end වෙනවා. මම ඍණාගයක් දුන්නොත් ඍණ 10. මුකුත් output එකක් නැහැ. program එක end වෙනවා. හරි. එතකොට අපි මතක තියාගන්න ඕනේ මොකද්ද? අපි if එක ලියනකොට Pascal වල if කියන keyword එක n1 විශාලයි බිඳුව කොන්දේසිය then කියන keyword එක තියෙනවා. ඒක යටතේ අපිට ලියන්න අවශ්‍ය වෙන statement එක statement එකයි නම් තියෙන්නේ අපිට ඔක ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. right මේක ලියා ගන්නකො දැන් ඔය උදාහරණේ කෙලින් අපි කතා කර හිටියේ මෙන්න මේ උදාහරණේ. නේද? example 2 කියන එක නේ. එතකොට එයාට අදාළව තියෙන pseudo code එක තමයි මේ. sorry Pascal code එක තමයි මේ. එතකොට එයා ලියලා ඉවර වුණායින් පස්සේ ඔයගොල්ලෝ try කරන්න ඕනේ මෙන්න මේ question number 3 කියන කෙනාට පරිශීලකගෙන් සංඛ්‍යාවක් අරගෙන ධන සංඛ්‍යාවක් කියලා එන්න ඕනේ ඍණ සංඛ්‍යාවක් කියලා එන්න ඕනේ. right? හරි දැන් 6යි 1යි වෙලාව මම අර ප්‍රෝග්‍රෑම් එක කොපි කරගන්නයි අලුත් ප්‍රෝග්‍රෑම් එක ගැන හිතලා ලියන්නයි ඔක්කොටම 6යි 8 වෙනකම් වෙලාව දෙන්න. බලන්න ඉවර කරගන්න පුළුවන්ද කියලා. ඒ if එක දාන්නේ අර බිඳුව දාන හින්දාමද? මොකද පුතේ? if එක දාන්නේ සාර බිඳුව අර අසමානතාවය දාන හින්දාද? ඔව් අපි if කියන එක නා පාවිච්චි කරන්නේ කොන්දේසියක් කියන එක ටෙස්ට් කරගන්න. ඒ කියන්නේ if කියන වචනට තියෙන ඉංග්‍රීසි සිංහල තේරුම නම් කියන එකනේ. ඒතර මෙතන කියන්නේ n විශාලයි බිඳුව නම් කියන එක. ඒතර අපි කොන්දේසි අපේ flow chart එකට අදාළව අපි බැලුවොත් right මේ flow chart එකේ අපිට පෙන්නලා තියෙනවානේ කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. එතකොට මෙන්න මේ කොන්දේසිය මේන්ටේන් කරගන්න තමයි අපි එතන if condition එක පාවිච්චි කරන්නේ. right
මෙයාව මෙතන මෙයා මේ කොන්දේසියට අදාළව එයා සත්‍ය නම් අපිට මේ දේ කරලා ඉවර වෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. පුතා මේ ටික කරන දවස්වල හිටියේ නැද්ද? හිටියා. හිටියනේ නේද? හරි. හරි. එතකොට අපි මේ සූඩෝ කෝඩ් එක ලිව්වා මතකනේ? ව්‍යාජකේතේ ලියාගත්ත මතකනේ? එතකොට ව්‍යාජකේතේ විදිහම තමයි. මේ එන්ඩිෆ් එකක් නැති එක විතරයි එතන තිබ්බ වෙනස. සර් මං එවස ෆොටෝ දෙක ඒ එරර් එක මොකක්ද කියන්නේ. හරි. පුතේ මම පොඩ්ඩක් පාඩම ඉවර වෙලා පොඩ්ඩක් බලමු. හරි සර්. හරි. ඉවරද? චුට්ටක් ඉන්නේ. හරි.
හරි. අපි යමුද ඉස්සරහට? right. ඊළඟ එකේ ඔයගලන්ට කියලා තියෙන්නේ නේද? ලේසි දෙයක්. අරකෙම පොඩි දිගහැරීමක් තියෙන්නේ. ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක් කියලා පොසිටිව් නම්බර් එකක් කියලා පෙන්වන්න, ඍණ සංඛ්‍යාවක් නම් නෙගටිව් නම්බර් එකක් කියලා ඍණ සංඛ්‍යාවක් කියලා පෙන්වන්න. right? හරි. දැන් අපිට මේ ප්‍රෝග්‍රෑම් එකේ තෝරන වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තෝරන වෙන්නේ එක සංඛ්‍යාවක් විතරයි. ඒ සංඛ්‍යාව අරගත්ත ධන නම් ධන සංඛ්‍යාවක් කියලා පෙන්වනවා, ඍණ නම් ඍණ සංඛ්‍යාවක් කියලා පෙන්වනවා. එතකොට මගේ ප්‍රෝග්‍රෑම් එකේ නම ඒ විදිහටම තියෙනවා. ඉන්පුට් අවුට්පුට් දෙන්නත් ඉන්නවා. ඊට පස්සේ වා කියන එක්කෙනාට අදාළව ඉන්ටිජර් n1 කියලා වේරියබල් එකක් කියලා තියෙනවා. එයා ඉන්ටිජර් ටයිප් එකේ ස්ටාර්ට් කරා right ln එකේ කියලා තියෙනවා නම්බර් එකක් දෙන්න කියලා. ඒ නම්බර් එක මම කියව ගන්න. ඒ කියවගත්ත නම්බර් එක මම බලනවා බිඳුවට වඩා විශාලද කියලා. hello සේ නම්බර් එක 1 නැතුව නම්බර් 1 කියලා දෙන්න බෑද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති නමක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම නමක් කැමති නමක් පාවිච්චි කරන්න පුළුවන් පුතේ. හැබැයි මතක තියාගන්න අපි කැමති නමක් දෙනකොට දෙන්න ඕන නීති රීති ටිකක් තියෙනවා. අන්නේ නීති රීති ටිකට අනුකූලව. ඒ කියන්නේ පටන් ගන්නකොට අකුරකින් පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අකුරු ඉලක්කම් යටි ඉර විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හිස් තැන් අරෝමය මුකුත් පාවිච්චි කරන්න බෑ ඊට අමතරව. අන්නේ ටික ඇතුලේ ඔයාට ඕනම නමක් ලබා දෙන්න පුළුවන්. එක අකුරක් නෙවෙයි අකුරු 3 4ක 5 6ක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. no problem. එතකොට n1 කියන ඔබතේ ආනස් මේ සර් කියලා ඉවර ගන්නකො. කියන්නකෝ මේකට අදාළ දෙයක්ද? ඔව් සර් මේ දැන් ඔහොම අපි පැස්කල් වලින් ලියන ප්‍රෝග්‍රෑම් එකක් ඔය උතන කන්වර්ට් කියන ටූල් එකෙන් HTML එකකට කන්වර්ට් කරගන්න පුළුවන්ද සර්? කන්වර්ට් කියන එකෙන්ද? ඔව් සර්. ඔව් HTML එකකට කන්වර්ට් කරගෙන HTML එකක රන් කරලා බලන්න පුළුවන්. මම හැබැයි try කරලා නම් නෑ පුතේ ඔය කියන option එක. HTML එකකට කන්වර්ට් කරලා පොඩ්ඩක් බලමු. ඒක අපේ සිලබස් එක නැති නිසා මම ওই පැත්තට යන්නේ නැහැ. මම හිමීට පොඩ්ඩක් try කරලා බලලා කියන්නම් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. right? හරි. අපි දැන් මෙතන අපි if condition එකේ මේ විදිහටම තමයි condition එක බලන්නේ. n1 විශාලයි 0. අපේ flow chart එක බලමුකෝ. flow chart එකට අදාළව තියෙන්නේ මෙතන කියලා තියෙන්නේ සංඛ්‍යාව බිඳුවට වඩා කුඩාද කියලා තමයි අපි condition එක අරගෙන තියෙන්නේ. එහෙමනම් ගොඩක් හොඳයි අපි මේ condition එක ඒ විදිහට පාවිච්චි කරන එක. මොකද අපිට මේ තියෙන එකට අදාළව අපි කතා කරන්න ඕනේ. right? ඒක නිසා අපි අපේ කොන්දේසිය change කරනවා n1 කුඩායි බිඳුව කියලා. එතකොට මේ කියන්නේ අරගත්ත අගය බිඳුවට අඩු අගයක්ද කියලා බලන්න. එතකොට ඒක සත්‍ය නම් මගේ පොඩි එක්කෙනා ඇවිල්ලා සින්දු කියනවා ඒ ඔයගොල්ලෝ අහන්න ඕනේ නැහැ. right? ඔයගොල්ලෝ පාඩම අහන්න. right? එතකොට n1 කියන කෙනා බිඳුවට වඩා අඩු නම් මම ලියන්න ඕනේ this is a positive number කියලා නෙවෙයි සුහරා negative number කියලා තමයි output කරන්න ඕනේ. ඒ වගේම තමයි මට තියෙනවා මේකේ else කියන path එකක්. නේද? ඒ කියන්නේ මේ කියන කොන්දේසිය අසත්‍ය වුණොත් Govitacham okay ऐसे इतना negative කියලා තමයි Govitacham පුතේ එතන නෙගටිව් කියලා දාන්න හේතුව උනේ දැන් අපි මෙතන පාවිච්චි කරන කොන්දේසිය මොකද්ද n1 කුඩයි බිඳුව කියලා නේද පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උතන චෙක් කරලා බලන්නේ අපි දෙන අගය බිඳුවට වඩා පොඩිද කියලා. එතකොට ඒක සත්‍ය වුණොත් ඒක ධනාගයක්ද ඍණාගයක්ද? අපි දෙන අගය බිඳුවට වඩා පොඩි ඍණාගයක්. අන්න ඒක තමයි මෙතන නෙගටිව් නම්බර් කියලා දීලා තියෙන්නේ. ඒතරස අපි මේ එහෙම මේ හතර කියන්නේ ධනාගයක් දුන්නොත් උතන මේ ඩිස්ප්ලේ වෙන්නේ මොකද්ද? එතකොට මෙයා ධනාගයක් දුන්නොත් මෙයා මෙතනට එන්නේ නැහැ.
මොකද මේ කියන කොන්දේසිය බොරු වෙනවනේ false වෙනවනේ. false උනාම කරන්න ඕන දේ තමයි මේ else එක යටතේ අපි ලියන්නේ. අපි එතන ලියනවා මොකක් කියලාද? ඊට පස්සේ අපිට බැයිස් දැන් ඒක මේ ෆෝල්ට් වුණොත් ඊට පස්සේ මේ පොසිටිව් කියලා ඩිස්ප්ලේ කරන්න. එහෙනම් positive කියලා check කරන්නද? දැන් නෙගටිව් කියලා දැන් නෙගටිව් නේ ඕකේ දැන් දැන් 14 ආවොත් එහෙම නෙගටිව් ඔව්. නෙවෙයිනේ. ඔව්. ඒකට අපිට ඒ n එක පොසිටිව් කියලා කරන්න බෑද? positive කියලා check කරන්න බැරිද කියලාද පුතේ අහන්නේ? ඕ දැන් අපි එක කොන්දේසියක් මෙතන අරන් තිනවනේ නෙගටිව්ද කියලා. එතකොට අපිට එක කොන්දේසියෙන් වාසි දෙකක් ගන්න පුළුවන්. ඒ තමයි එකක් ඒ කොන්දේසිය මං කියන්නේ දැන් ඔක 4 ආවොත් විතර වඩා විශාලනේ. ඒ කියන්නේ නෙගටිව් නම්බර් ගන්න ඕනේ. ඒකෝට දැන් මේ කුඩ ගන්න නෙගටිව් නම්බර් කියලා පෙන්නනවනේ විතර වඩා රින් එක ගන්න. ඊට වඩා විශාලයක් આવොත් පොසිටිව් නම්බර් කියලා ඩිස්ප්ලේ වෙන්නේ. පුතේ වා කියන එක කැඩි කැඩි ඇහෙන්නේ. පොට්ටක් ආයි කියන මට ධනාගයක් දැම්මොත් يعني ඍණාගයක් දැම්මොත් නෙගටිව් කියලා පෙන්නනවා වගේ අපි ධනාගයක් උතන දැම්මොත් පොසිටිව් කියලා පෙන්නන්නේ. එකම මේකේ. ඔව් පුළුවන්. දැන් මෙතන අපි පොසිටිව් කියලා පාවිච්චි කරන්නේ ඒකට තමයි පුතේ. මෙයා ඉන්නේ ඒකට. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි මෙයාව පාවිච්චි නොකර ඔයා කියන්නේ මේ වගේම තව එකක් ලියන්න කියලාද මේ පොසිටිව් නම්බර් එන්න කියලා else එක ලියන්න නැතුව. ඇස ලියන්න ඕනේ නැහැ සාර එකම පුළුවන් නිසා දෙපැත්තක් තියෙනවා එතකොට. ඔව්. එතකොට දැන් මේ ඔයා කියන දේ නෙවෙයිද අපි මේ කරලා තියෙන්නේ. පුතේ තපරක් ඉන්න. Okay. පුතේ දැන් අපි මෙතන මේ ඔයා කියන්නේ මේ කොන්දේසිය ගන්න නැතුව n1 විශාලයි බිඳුව කියන කොන්දේසිය ගන්න කියලාද? එහෙම ගත්තොත් ඔතන මේ නෙගටිව් නම්බර් එකකින් එකයි පොසිටිව් එකයි දෙක මාරු කරන්න ඕනේ. ඔව්. දැන් ඔයා මගෙන් අහන දේ තමයි මට පැහැදිලි නැත්තේ. ඒ කියන්නේ දැන් මම මේ ලියලා තියෙන ක්‍රමය හැර වෙන ක්‍රමයක් ගැන නේද ඔයා කියන්නේ? නෑ සර් දැන් හරිද ඒක? right okay. හරි. මොකද අපිට එක කොන්දේසියක් තියෙනකොට ඒ කොන්දේසිය සත්‍ය වුණාම වෙන දෙයි අසත්‍ය වුණාම වෙන දෙයි කියන දෙපැත්තටම අපිට කතා බහ කරගන්න පුළුවන්. right? හරි. අපි දැන් මේක රන් කරලා බලමු. syntax error එකක් තියෙනවා. මොකද්ද syntax error එක? කොහොම බලන්න. yes. මොකද්ද ළමයි මෙතන ඉන්න syntax error එක? කියන්න බලන්න. පුළුවන්. සමාවක් මොකක් හරි. ඔව් සෙහන්දු අහනවා මේ condition එක n1 greater than 0 කරන්න පුළුවන්ද කියලා. පුළුවන් සෙහන්දු. එතකොට අපිට මේ ලියලා තියෙන right ln දෙක මාරු කරන්න වෙනවා. greater than 0 වුණාම positive number මුලින් negative number පස්සේ. if එකෙන් වෙනස මොකක් හරි නම් ඒක නම් කියන වගේ ඒතර else එකෙන් වෙන්නේ මොකද්ද? ඒක නොවේ නම් කියන එක. මේ කොන්දේසිය නොවේ නම් කියන එක. else එකෙන් වෙන්නේ. right? ඒතකොට අපිට ඔතනස නෙගටිව් ඔතනස රයිට් එකස නෙගටිව් නම්බර් නැතුව දැන් ඔතන අපිට පුළුවන් නේ සමහර ලකුණක් දීලා failed passed කියලා හොයාගන්න. ඔව් එහෙම පුළුවන්. දැන් මෙතන අපේ ප්‍රශ්නයක නෙවෙයිනේ පුතේ. අපේ දැන් දීලා තියෙන ප්‍රශ්නෙට අදාළව අපි කතා කරන්නේ. ප්‍රශ්නෙට අදාළවනේ මේක ලියන්නේ. ප්‍රශ්නේ අපිට කියලා තියෙන්නේ අගයක් ලබා ගන්න ධන සංඛ්‍යාවක් නම් පොසිටිව් නම්බර් කියලා පෙන්නන්න, ඍණ සංඛ්‍යාවක් නම් නෙගටිව් නම්බර් කියලා පෙන්නන්න. ඔයා කියන දේ කරන්න පුළුවන්. අපිට අගයක් දීලා passed failed කියලා හොයන්නේ. එහෙම ඕන තැනකට ඕක apply කරගන්න පුළුවන්. no problem. මොකද්ද මේකේ තියෙන වැරද්ද? else එක ගාවට මොකක් කරේ ඉන්නවද? නෑ. මතකද මං ගිය සතියේ කිව්වා ගිය සතියේ මම ඕක කිව්වද ඔයගොල්ලොත් එක්ක කතා බහ කරේ. නෑ ඔයගොල්ලොත් එක්ක නෙමෙයි කතා බහ කරේ. හරි. මෙතන මතක තියාගන්න if කියන condition එක පාවිච්චි කරනකොට else උත් ඇතුළුව. එතකොට මේ මුළු මම ඔය highlight කරලා තියෙන ටික එක block එකක්. එතකොට මේ block එකට
අපි ටර්මිනේට් එක දාන්නේ බ්ලොක් එක ඉවර වෙන තැනට විතරයි. එතකොට මම මෙතන ටර්මිනේටර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවානේ. මෙතනත් ටර්මිනේට් එකක් තියෙනවා ආයෙත් මෙතනත් ටර්මිනේට් එකක් තියෙනවා. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. මම මේ ටර්මිනේට් එක මැකුවොත් මට එරර් එකක් නැති වෙලා යනවා. ඔන්න ඕක හරිම වැදගත් පොයින්ට් එකක්. ඕගලන්ගේ if එකයි else එකයි දෙකම පාවිච්චි වෙනකොට මම මේ කියන්නේ if එක විතරක් පාවිච්චි වුණා නම් ඒ කියන්නේ මේ පේලි දෙක විතරක් වුණා නම් මෙතනින් තමයි ටර්මිනේට් එක එන්න ඕනේ. මොකද මෙතනින් if එක පටන් ගන්නවා. එතකොට මෙතනින් ඉවර වෙනවා කලින් ප්‍රෝග්‍රෑම් එකේ. දැන් if එක මෙතනින් පටන් අරන් ඉවර වෙන්නේ මෙතනින්. ඒක නිසා ටර්මිනේට් එක දාන්නේ ඒ බ්ලොක් එක ඉවරයි කියලා කියන තැනට. right? ඕක හොඳට මතක තියාගන්න. හරි. අපි දැන් මේක run කරලා බලමු. මම දෙනවා 10 කියලා output එක එනවා this is a positive number. ආයිසරයක් run කරලා මම දුන්නොත් ඍණ 20 කියලා this is a negative number කියලා මට output එක එනවා. හරි. so yes දැන් අපි එකපාර type කරන්නේ නැති වෙලා යන එකට අපිට ආයේ මකලා හදන්න විදියක් හදන්න බැයිද? ඒකට loop එකක් අපිට දාගන්න පුළුවන් iteration. එහෙම එකක් දාලා අපිට try කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා එකක් ගන්නවා positive number කියලා දානවා enter කරාම ආයෙත් program එක පටන් ගන්නවා. right? ආයෙ මුලට යනවා. try කරන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් හිතලා බලන්න. හොඳයි ඔය කොහොමද ඒකට loop එක දාන්න ඕනේ කොතනටද? ඒක හිතන්න. ඒක තමයි මම කියන්නේ. right? හිතලා බලන්න කොහොමද මේ වැඩේ කරන්න ඕනේ කියන එක. right? හරි. මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ කට්ටිය හදාගන්න. අපිට ඊළඟට තියෙන ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? තප්පරයක් ඉන්න මට බලන්න. else if එකක් පාවිච්චි කරන එකක්ද? ඉරට්ටේ අගයක් ඔත්තේ අගයක් කියන එක නේද? කමක් නැහැ. ඒක process එකකට අදාළව දෙයක් තියෙනවා. ඔව්. ඒක පොඩ්ඩක් try කරලා කමක් නැහැ. right? එතකොට අරගේ හරි වැරදි හදාගන්න ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක try කරන්න. 6:22යි. අපි අදත් විනාඩි 5ක් වැඩිපුර ඉමු. මම මේ ප්‍රෝග්‍රෑම් එකත් කරලා පෙන්නලම සෙෂන් එක නතර කරනවා. right? මේකේ අඩුපාඩු හදාගන්න ඊළඟ එක try කරන්න. 6:22යිනේ 6:30ට මම පටන් ගන්නවා කෝඩ් කරන්න.
සර් ඔබතේ සර් දැන් අපි සර් දෙකෙන් බෙදුවම අපිට සංඛ්‍යාවක් එනවනේ. ඔව් ඒකට නම්බර් 2 කියලා ගන්නද? ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති වේරියබල් එකකට ගන්න පුළුවන්. ඔබතේ සර් ඉතුරු වගේක් පෙන්වන්න ඕනේ නැහැ නේද? නෑ ඉතුරු වගේ පෙන්වන්න අවශ්‍ය නැහැ. අපිට ඕනේ ඉතුරු වගේ මත තීරණය කරන්න ඕනේ මෙයා ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා. සර් ඉටරේෂන් එකට දාන්න මේ ලූප් එක මොකද්ද? iteration වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් while කියලා structure එකක් තියෙනවා, for කියලා structure එකක් තියෙනවා, repeat until කියලා තියෙනවා. සර් මේකට සර් අපි until දාගත්තොත් මේක දිගටම යනවද? repeat until දාගත්තොත් repeat until condition එක මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. මොන කොන්දේසිය මතද ඒක වැඩ කරන්න කියලා. for දැම්මොත් එහෙම condition එකක් ඕනේ නැද්ද? for ලත් condition එකක් ඕනේ. හැම ඕනම iterative structure එකකට condition එකක් අවශ්‍යයි. එතකොට ඔයා හිතන්න ඕනේ දිගින් දිගටම මේක සිද්ධ කරන්න මොකද්ද මම කරන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් සර් for loop එක දාලා පරිශීලකයා මොකක් කර එකක් එබුවාම එන්නේ විදිහට හදන්න පුළුවන්. key press 7 event එකක් දෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් හොයන්න ඕනේ පුතේ කොහොමද කියලා. සර් එහෙම දුන්නොත් සර් අපිට අර විදිහට කරන්න පුළුවන් නේද? අංකයක් මකලා දාලා එහෙම. ඔව්. මකලා දාන එක කරන්න බෑ. ඒ කියන්නේ ඒක output එක screen එක clear කරලා අරගන්න පුළුවන්. හරි සර්. right අපි කරලා බලමු මේක. හරි මෙතන අපේ ඌමනාව තියෙන්නේ අංකයක් අරගන්නවා ඒක ඉරට්ටේද ඔත්තේද කියන එක තීරණය කරනවා කරලා ඒක ඉරට්ටේ නම් ඉරට්ටේ කියලා පෙන්වන්න ඕනේ ඔත්තේ නම් ඔත්තේ කියලා පෙන්වන්න ඕනේ
එහෙනම් අපිට මෙතනදිත් අරගන්න අවශ්‍ය වෙන එක අංකයයි. එහෙනම් මම ඒ වා n1 කියන එකම තියෙනවා. එතකොට enter number වලින් මට පුළුවන් number එකක් ඉල්ලගන්න. ඒක n1 කියන එක කෙනාට read කරගන්න. මගේ කොන්දේසිය ගාවට එන්න කලින් මම පොඩි වැඩක් කරන්න ඕනේ. මොකද්ද මම කරන වැඩේ? මම බලන්න ඕනේ මගේ රිමේන්ඩර් එක මේ ඉල්ලගත්ත අංකය දෙකෙන් බෙදුවම ඉතිරි අගය කීයද කියලා. ඉතිරි අගය බලන්න ඕගලන්ට පැස්කල් වල තියෙන ඔපරේටර් එකක් mod කියලා. right? එතකොට ඔයාට තියෙන්නේ n1 කියන කෙනාව mod කියන ඔපරේටර් එක පාවිච්චි කරලා දෙකෙන් බෙදලා ඉතිරි අගය බලන්න. n1 mod 2 කියන්නේ n1 දෙකෙන් බෙදලා ඉතිරි අගය. හැබැයි මේක මෙහෙම විතරක් ලිව්වොත් වරදිනවා. හේතුව තමයි මේ ඔපරේෂන් එකෙන් ඔයාට උත්තරයක් එනවා. ඒ උත්තරේ අල්ලගන්න කෙනෙක් ඉන්නවා. දැන් අපි කිව්වොත් ඒ උත්තරේ n1ටම අල්ලගන්න කියලා ගැටලුවක් වෙනවා. n2 සමානයි මේ n1 mod 2 කියලා දාන්න පුළුවන්. අන්න right. දැන් මම මෙතන පාවිච්චි කරනවා වඩා අර්ථවත් වෙන්න rem remainder කියන වචනේ. right? colon equal කියලා දාන්න. එතකොට මං rem ව හඳුන්වලා දෙන්න ඕනේ මෙතනට. මට rem ව පුළුවන් integer කෙනෙක් විදිහට හඳුන්වලා දෙන්න. මොකද remainder විදිහට දශමගයක් එන්නේ නැහැ. එන්නේ සංඛ්‍යාවක් මොකක් හරි සංඛ්‍යාවකින් බෙදලා ඉතිරි වෙන අගය. එතකොට ඒක පූර්ණ සංඛ්‍යාවක්. 5 දෙකෙන් බෙදුවම ඉතිරි 1යි. 8 3ෙන් බෙදුවම ඉතිරි 2යි. right? ඒ නිසා පූර්ණ සංඛ්‍යාවක් එන්නේ. මට පුළුවන් මං user කෙන් ඉල්ලගත්ත අගය දෙකෙන් බෙදලා ඉතිරි වෙන අගය rem කියන කෙනාට assign කරන්න. දැන් ඔන්න මම remainder එක හදාගෙන ඉවරයි. දෙකෙන් බෙදුවා ඉතිරි අගය ගත්තා. දැන් මට remainder එක check කරන්න පුළුවන්. remainder එක check කරනකොට මම check කරන්න ඕනේ මෙයා බිඳුවද එකද කියලා නේද? බිඳුව නම් ඉරට්ටේ සංඛ්‍යාවක්, එක නම් ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට අපි කොට ගිහින් බලමු අපේ flow chart එකේ අපි check කරලා තියෙන්නේ ඔව් remainder එක බිඳුවද කියලා. ඒ කියන්නේ ඔව් වුණොත් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන. එහෙනම් මට මේක ගන්න පුළුවන් rem සමානයි බිඳුව. එතකොට ඔතනදි කරන්නේ මේ කියන දේ හරියට check වෙනවාද කියන එක බලන්න. right? ඔව් syntax error එකක් වෙන්නනවා මෙතන semicolon එක නැති නිසා. දැන් අපි check කරනවා if rem සමානයි බිඳුවද. ඔව් නම් අපි එන්න ඕනේ මොකද්ද? this is an even number කියලා අපි පෙන්නනවා. එහෙම නෙවෙයි නම් this is an odd number කියලා පෙන්නනවා. sir this is නේද sir even number කියලා කියන්න බෑ. ප්‍රශ්නයක් නෑ. this is a even number කියලා කිව්වොත් පොඩ්ඩක් grammatically වැරද්දක් වෙනවා. නෑ නෑ sir even number කියලා විතර. ප්‍රශ්න නෑ. ඒක ඔය ප්‍රෝග්‍රෑම් එක හදන එක ප්‍රෝග්‍රෑමර්ගේ නිදහසනේ. අර මම මෙහෙම දාන්නේ අර වඩා මේක කියන්නේ බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා. ඔයාට පෙන්වන්න පුළුවන් even number කියලා විතරක් no problem. හරි අපි මේක save කරලා run කරොත් බලමු මොකද වෙන්නේ කියලා. number එකක් enter කරන්න කියනවා මම 10 enter කරනවා. this is an even number කියලා එනවා. මම ආයෙ run කරලා 5 කියන එක enter කරනවා. this is an odd number කියලා එනවා. නේද? හරි. එහෙනම් අපේ උත්සාහය සාර්ථකයි. අපිට තියෙන්නේ මේ අදාළ වෙන විදිහට දැන් අපේ දේවල් ටික සකස් කරගෙන තියෙන්නේ. සෝ ඔයගලන්ට පුළුවන් ඔක copy කරගන්න. copy කරලා ඉවර වෙන කට්ටිය leave වුණාට කමක් නැහැ. ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්න මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. අනිත් කට්ටිය leave වුණාට කමක් නැහැ. good night. right? thank you very much. විනාඩි 5ක් වැඩිපුර හිටියට. ඊළඟ සතියේ අපි iteration ගැන කතා කරනවා. එතකොට අපිට Pascal වල තව පොඩ්ඩයි ඉවර කරගන්න තියෙන්නේ. right? අපි සෑහෙන කාලයක් Pascal කරගෙන ආවා. right? ඒක නිසා අපි ඉක්මනට ඒක ඉවර කරලා ඊළඟ පාඩමටත් යන්න ඕනේ. ඒක අතොලුවේ තියාගන්න. right? පරිස්සමට ඉන්න. අපිට සමහර විට පුතේ ඊළඟ දවසේ මුණ ගැහෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි බලමු නැනපැතෙන් පණිවිඩයක් එයි ඕගලන්ට. එහෙම වුණොත් අපි කතා බහ කරගෙන තියෙන ටයිම් වලටයි මුණ ගැහෙන්නේ. මේ අපි IT දැන් Pascal ඉවරනකම් සර් මේ ඔන්ලයින් කරගෙන යන්න. ඒක පුතේ ආයතනයෙන් තමයි තීරණය කරන්නේ. නැනපැතෙන් කිව්වොත් නැනපැතේ පන්ති පටන් ගන්න කියලා මට නැනපැතේ පන්ති පටන් ගන්න වෙනවා. right? අපි බලමු මොකද කරන්න කියලා. තාම තීරණයක් නැහැනේ. තීරණය එනකොට ඔයගලන්ට දැනුවත් කරයි නැනපැත ආයතනයෙන්. එහෙම වුණොත් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තොත් ලබන සතියේ ඉඳලා
ඕගලන්ට පන්තියේ තියෙන්නේ 6 ඉඳලා 8 වෙනකම් රයිට් ඒක මතක ඔව් සර් තියාගන්න. හැබැයි ඔන්ලයින් කරා නම් හොඳයි සර්. හරි අපි ඒක කියලා බලමු ඉන්ස්ටිටියුට් එක පැත්තට රයිට් ඒක කොහොමද කියලා අපි ඉන්ස්ටිටියුට් එකෙන් තීරණය කරන්න ඕනේ මට තනියෙන් තීරණය කරන්න බෑ පුතේ. රයිට් හරි එහෙනම් වැඩේ ඉවර කට්ටියට යන්න පුළුවන්. රයිට් ලියලා ඉවර කරගෙන මම ස්ක්‍රීන් එක තියාගෙන ඉන්නවා. මගේ ප්‍රශ්න අහපු කට්ටිය. හරි good night යන කට්ටියට මුලින්ම ප්‍රශ්නය ආවා A level වලට ICT කරාම හොඳද කියලා. නේද? නම කවුද ඇහුවේ? හේෂාන්ද? හේසර. සර්. ඔව්. A level වලට IT කරන එක හොඳයි. එහෙම ගැටලුවක් නැහැ. ඔයාගේ කැමැත්ත තියෙනවා නම් IT කරන්න IT කරන්න පුළුවන්. A level වල subjects lazy කියලා දෙයක් නැහැ පුතේ. හැම subject එකක්ම එක හා සමානව challenging. ඉතින් ඔයාට ආසාව තියෙනවා නම් ඔයාට උනන්දුව තියෙනවා නම් ඒ එකකට යන්න පුළුවන්. ඒ පාර හොයාගන්න පුළුවන් මාට. අපිට ඒ පාර පෙන්වලා දෙන්න පුළුවන්. ඔයාට කැමැත්ත තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් IT තෝරගන්න. no problem. සර් ඒක IT එක්ක තව තෝරගන්න තියෙනවා සර්. IT සාමාන්‍යයෙන් ස්ට්‍රීම්ස් පහේම කරන්න පුළුවන්. ඒ කියන්නේ maths කරත් පුළුවන්, bio කරත් පුළුවන්. හැබැයි bio කරන කට්ටිය කරන්නේ නැහැ වැඩි IT. මම දැකලාම නෑ IT කරන ඒගොල්ලෝ ඇග්‍රි පැත්තට තමයි ගොඩක් වෙලාට යන්නේ. commerce, art, technology ඊට පස්සේ common කියලා ස්ට්‍රීම් එකක් තියෙනවා. ඒ පැත්තේ අයටත් IT තෝරගෙන යන්න පුළුවන්. no problem. එතකොට අපි maths එක්ක IT තව මොකක් හරි රසායනික විද්‍යාව හරි භෞතික විද්‍යාව දෙකෙන් එකක් ගන්නත් ඕන සර්. නෑ. maths කරන කෙනෙකුට එන්නේ combined maths, physics, එක්ක chemistry එක්ක IT. bio කරන කෙනෙකුට එන්නේ biology, chemistry, එක්ක physics, එක්ක IT. ඒ විදිහට තමයි තෝරගන්න තියෙන්නේ. ඔව් පුතේ. සර් අර සර් එරර් දෙක පොඩ්ඩක් බලලා කියනවද? alright බලමු. සර් ඔව් පුතේ. සර් මේ O level ඉවරලා කරන්න සර් හොඳ මේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකක් කියන්නකෝ. කරනවා නම් ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරන්න. ප්‍රොෆෙෂනල් කෝස් එකක් කියලා කියන්නේ Microsoft certifications තියෙන Microsoft certification පැත්ත හරි නැත්නම් Oracle certification පැත්ත හරි ඔයගලන්ට කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට එන්නේ ප්‍රොෆෙෂනල් qualification එකක්. Oracle පැත්ත කරොත් Java related, Microsoft පැත්ත කරොත් MSDN කියන පැත්තෙන් එන්නේ. ඒ වගේ certification එකක්. ඔව්. සර් මේ Microsoft ලා මේ මේ මොකද්ද Visual Studio ගහන ඉන්න ඒකොල්ලෝගේ C# ගැනත් මේ කෝස් එකක් තියෙන නේද සර්? ඔව් ඒ ඔය MSDN කියන එක කියන්නේ Microsoft professional qualification එක තියෙන්නේ C# වලින් තමයි මම දන්න තරමින්. ඒකෙන් සර් ඔයගලන්ට අලුතෙන් මේ ලැන්ග්වේජ් try එකක් කරන්න කියලා තියෙනවා නේද සර් Python කියලා? ඔව් Python තමයි පුතේ අපි A level වලට කරන්නේ. කෝ බලමු මේ කෝඩ් එක මට එව්වේ හේසරමද? ඔව් සර්. හරි. වැරද්ද තියෙන්නේ AVG වලට assign කරන එකේ කෙලවරේ semicolon එක නැහැ. එතනයි අවුල තියෙන්නේ. හරි. හරි සර් එතකොට අනිත් තව එකක් ආවා ඒක අනිත් එකේ ඔව් අනිත් එකේ බලමු. අනිත් එකේ අවුල තිබුණේ අම්බෝ ඒක දිගට the following exception එකක් ඇවිල්ලා තියෙන exception එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් error එකක් නෙවෙයි පුතේ exception එකක් තියාගෙන ඔයාට run කරන්න පුළුවන් invalid cast කියලා එකක් ඇවිල්ලා තියෙනවා invalid cast ඔයාගේ program එක මට පැහැදිලි නෑ තියෙන එක ඔයා මට program මේකට අදාළ program එක පොඩ්ඩක් එවන්න. උතර මට පොඩ්ඩක් පුළුවන් බලන්න මොකද්ද කියලා right සර් ප්‍රෝග්‍රෑම් එක ගන්න බැරුණා සර් මේ ඔය එරර් එක දිගින් දිගට වෙනවා මේ ඒක ක්ලෝස් කරන්න බෑ එවනම් ටාස්ක් මැනේජර් එකෙන් ප්‍රෝග්‍රෑම් එක සේව් කරලා නැත්තේ ටාස්ක් මැනේජර් එකෙන් සේව් කරන්න බෑ සර් සේව් කරන්න මේ උන්නේ නැහැ ඕක එන්න ගත්තා එහෙමනම් මොකක් හරි අවුලක් පුතේ data grid view default ඒක රීඉන්ස්ටෝල් කරොත් හරියයිද එපා රීඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ ඔයා නිකන් ටාස්ක් මැනේජර් එකෙන් ක්ලෝස් කරලා ඕපන් කරාම හරියයි control alt delete ගහලා ටාස්ක් මැනේජර් අරගෙන charm pascal කියලා ඔයාට පේන්න තියෙනවා ඒක charm pascal select කරලා එතනින් ක්ලෝස් කරලා ආයෙ ඇප්ලිකේෂන් end task කරලා ආයෙ app එක ඕපන් කරන්න එච්චරයි
හරි සර් thank you sir. හරි පුතේ. යෂාන් මොකද්ද පුතේ මට මේ වල තියෙන්නේ? සර් මේ මේ මාක් එක දුන්නට පස්සේ මේ ඒද බීද සීද කියලා යවන්න අපි මේ සූඩෝ කෝඩ් එකක් ලිව්වේ සර්. ඔව් ඒකේ පැස්කල් කෝඩ් එකද? ඔව් සර් ඒක එව්වා මගේ එකේ ඒක මේ කම්පයිල් කරන්න දෙන්නේ නැහැ නේ සර්. එරර්ස් මොකුත් තිබ්බේ නැහැ. පැස්කල් එකෙන් අනිත් ප්‍රෝග්‍රෑම්ස් කම්පයිල් කරන්න දුන්නා. ඕක කම්පයිල් කරන්න දුන්නේ නැහැ සර්. මට පොඩ්ඩක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක තියෙන එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවනවා. හා සර්. පුතේ මේ ඔයා කතා කරන හැකර් රෑන්ක් කියන එක ගැන මට අයිඩියා එකක් නෑ. මම හැකර් රෑන්ක් එක්ක ෆැමිලියර් කෙනෙක් නෙවෙයි. මිහිරාන් මට පුතේ ඒක නිසා ඕක ගැන දෙයක් කියන්න අමාරුයි. මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියන එක. සර් මේ බයිනරි කෝඩ් එකක් හරි වෙන මොකක් හරි ලැන්ග්වේජ් මේ තේරුම් ගන්න අමාරු මේ වෙකින් ලියපු මේ පාස්වර්ඩ් එකක් හරි සර් මේක මේ ක්ලියර් කී එකක් විදියට කන්වර්ට් කරගන්න පුළුවන් මොකක් හරි සයිට් එකක් වගේ එකක් තියෙනවද සර්? එහෙම උත් හොයන්න වෙනවා. එන්ක්‍රිප්ෂන් තියෙන එකක් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට එහෙම නම්. එන්ක්‍රිප්ෂන් සාමාන්‍යයෙන් ඩීක්‍රිප්ට් කරන්න නම් අදාළම කී එක ඕනේ. එහෙම නැත්නම් ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා මොකක්ද කියලා. ඔයා කේස් ටූල් එක පාවිච්චි කරලා ලියලා තියෙන්නේ නේද? සර් මේ වෙබ්සයිට් එකක් තියෙනවා සර් ඒක මේ hack the box කියලා එකක් සර්. ඒක සර් වෙබ්සයිට් එකට sign up වෙන්න තියෙන්නේත් ඒ sign up වෙන්න තියෙන වෙබ්සයිට් එක hack කරලා ඒකේ console panel එකේ තියෙන කෝඩ් එකක් අරගෙන ඒ කෝඩ් එක ක්ලියර් එකක් විදිහට මේව කරගෙන තමයි සර් ඒ කෝඩ් එකෙන් sign up වෙන්න තියෙන්නේ. ඒ මේක ගත්තා සර් ඒක කන්වර්ට් කරගන්න තමයි බැරි වුණේ. මම පුතේ කියන්නේ ඔය හැකින් පැත්ත ගැන මම ලොකුවට එහෙම ඉගෙනගෙන කරලා නැහැ. ඔක පොඩක් සර්ච් කරලා බලන්න. ක්‍රමවේද නම් ඇති. ඔයාම නේමට මේ ස්ක්‍රීන්ෂොට් එක එව්වේ? ඔව් සර්. හරි මේකේ enter marks real name. හරි case mark off. okay. මේවා notepad++ වල කරලා තියෙනනේ. ඔව් සර් මේ කියන්නේ මම පැස්කල් වල ප්‍රෝග්‍රෑම් කළේ ඕක ඕපන් වෙන්නේ notepad++ වලින්. ඕපන් උනේ. ඒ කියන්නේ සේව් කරාට පස්සේ. right okay. මොකද්ද මේකේ error එක ආවේ? error එකක් ආවේ කියන්නේ සර් ඕක මේ කම්පයිල් දුන්නාට පස්සේ මේවා උන්නේ නැහැ. අර command prompt එක ඕපන් වෙලා run උන්නේ නැහැ. ඒකට පස්සේ සර් මට ඕක ෂුවර් නැති හින්දා අච්චු පොතේ තිබ්බ වෙන මොකක් අර ඉලක්කන්දයක් එකතු කරන වගේ එකක් මේක ලියවලා දීලා බලුවා ඒක රන් වුණා සර්. ඔව් ඒ කියන්නේ මේකේ මෙහෙමයි error code run වෙන්නේ නැහැ කියන පුතේ යටින් අර red color error line එකක් එනවා. ඒකේ නෑ සර් error එකක් කිව්වෙත් නෑ. එතන සර් running කියලා පෙන්නුවා. command prompt එක open වෙලා මේ run උන්නේ නැති එක තමයි පෙන්වුවේ නැත්තේ. ඒ කියන්නේ command prompt එක hide වෙලා තිබ්බත් දන්නේ නැහැ. ඔයා එහෙමත් බැලුවද? නෑ ඊට පස්සේ මම මේ වෙන එකක් open කරලා බැලුවා ඒක open වුණා. ඒක run වුණා. ඊට පස්සේ ඒකට පස්සේ ආයෙ open මේව කළා ඒක ආයෙ open උන්නේ නැහැ. ගැටලුවක්. ඔයා මට මේ එවලා තියෙන්නේ කෝඩ් එකනේ. බලන්න.
රන් වෙනවා. ඔයාලට පේනව නේද? මේ වාත් කෝඩ් එක මම මේව කරේ. ඔව් සර් මේ මගේ එකේ වුන්නේ ඒක එහෙමනම් පුතේ මැෂින් එකේ වා කරව නිකන් රීස්ටාර්ට් එකක් දීලා බලන්න. කෝඩ් එකේ අවුලක් නැහැ. මැෂින් එකේ මම කරේ අවුලක් ඇත්තේ. හරි සර්. right හරි. ඉවරද කට්ටිය? හරි. එහෙනම් මාත් end කරනවා session එක අදට. right thank you good night.